සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අපගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, නොඑක් විදිහට ඉපදි මෙරි මෙරි සතර අපායේ වැටි වැටි යන අපිට ඊටාම කලාතුරකින් තමයි ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙලා ඒ දේශනා කරපු තුම් මිහිරි ශ්‍රී සද්ධර්මය අහන්න වාසනාව ලැබෙන්නේ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාළේ බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම කියන්නේ අතිශයින්ම දුර්ලභ කාරණයක්. ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙනවා කියන්නේ ඊටාම කලාතුරකින් සිද්ධ වෙන කාරණයක්. ඒ තරම් බුදුරජාණන් වහන්සේ වදාළේ බුදුවරුන්ගේ පහළවීම දුර්ලභයි කියනවා. කල්ප ගානකින් කියන ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙච්ච කාලෙක තමයි තථාගත ශ්‍රී සද්ධර්මය අහන්න අවස්ථාව ලැබෙන්නේ. නිවන කරා යන, අවබෝධය කරා යන, විමුක්තිය සාක්ෂාත් කරලා දෙන උතුම් ශ්‍රී සද්ධර්මය අහන්න ලැබෙන්නේ ලෝකෙට බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක. එතකොට පින්වත්නි, මේ ධර්මය අහන්න ලැබෙනවා කියන්නේ, නිවන් දකින්න ලැබෙනවා කියන්නේ ඊටාම දුර්ලභ කාරණයක්. නිවන සාක්ෂාත් කරනවා කියන්නේ මේ ලෝකේ තියෙන ප්‍රණීත රසය අනුභව කිරීමක්. එතකොට මේ නිර්වාණය කියන්නේ ලෝකේ තියෙන දුර්ලභම කාරණයක්. කෙනෙකුට සාක්ෂාත් කරගන්න දුෂ්කරම කාරණයක්. එතකොට මේ නිර්වාණය සාක්ෂාත් කරන එකම මාර්ගය තමයි අපි සරණ ගිය අපගේ ශාස්ත්‍රූන් වහන්සේ දේශනා කළේ. අපි සරණ ගිය අපගේ බුදුරජාණන් වහන්සේ තමයි මේ නිර්වාණය අපිට පෙන්වලා දුන්නේ. අවිද්‍යා අන්ධකාරයේ බැසගෙන ඉන්න සත්‍යයට විද්‍යා විමුක්ති සාක්ෂාත් කරන වැඩපිළිවෙල දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. ඒ වැඩපිළිවෙල තමයි තථාගත ශ්‍රී සද්ධර්මය. පින්වත්නි, මේ ශ්‍රී සද්ධර්මය කියන්නේ ඊටාම ආශ්චර්යවත් දෙයක්. ඊටාම අසිරිමත් දෙයක්. විරාගය පිණිස උපකාර වන දෙයක්. නිරෝධය පිණිස උපකාර වන දෙයක්. නිවන පිණිස උපකාර වන දෙයක්. ඒ වගේම ඊටාම අසිරිමත් ප්‍රණීත දෙයක්. ඉතින් පින්වත්නි, මේ ශ්‍රී සද්ධර්මයේ කෙතරම් ආශ්චර්යයක් තියෙනවද කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පහාරාද කියන සූත්‍රයේදී. බුදුරජාණන් වහන්සේ කාලේ වැඩ සිටියේ වේරංජාවෙහි නලේරු නම් කොහොඹ රුක්සෙවණි. ඒ වැඩ ඉන්නකොට බුදුරජාණන් වහන්සේ ගාවට ආව පහාරාද කියන අසුරේන්ද්‍රයා. පහාරාද කියන අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. ඉතින් පැත්තකින් වාඩි වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, පහාරාදේනි, අසුරයෝ මහා සමුද්‍රයේ හිත්තලවා වාසය කරනවද? දැන් මේ අසුර කියන කොට්ටාසේ අයිති වෙන්නේ සතර අපායට. නිරය, තිරිසන් ලෝකේ, පෙරේත ලෝකේ, ඊළඟට අසුර ලෝකේ. ඒ අසුර ලෝකේ ඉන්නෝ පින්වත්නි, සමහර අසුරයෝ ඉන්නවා ඊටාම විශාල ශරීර තියෙනවා. සැප සම්පත් විඳිනවා. හැබැයි පින්වත්නි, සතර අපායට අයිති වෙන්නේ මොකද? ඒකේ කුසලයක් වඩන්න බෑ. ධර්මයක් පුරුදු කරන්න බෑ. ධර්මය අවබෝධ කරන්න බෑ. කෙලෙස් බලවත්. අධර්මය බලවත්. එතකොට ඒ සැප වින්දත් ඒ අයට ධර්මය අවබෝධ කරලා සසරින් නිදහස් වෙන්න බෑ. ඒ අසුර කියන කොට්ටාසේ ජීවත් වෙන්නේ මහා සාගරය ඇසුරු කරගෙන. සාගරයේ තමයි ජීවත් වෙන්නේ.
ඉතින් සාගරේ තමයි සිත් අලවාගෙන වාසය කරන්නේ. ඉතින් පින්නත්නි මේ බුදුරජාණන් වහන්සේ මේ පහාරාද කියන අසුරේන්ද්‍රයාගෙන් අහනවා පහාරාදේනි මේ අසුරයෝ මහා සමුද්‍රයේ සිත් අලවා වාසය කරනවද අහනවා. ඉතින් කියනවා ස්වාමීනි අසුරයෝ මහා සමුද්‍රයේ සිත් අලවාගෙන වාසය කරන්න කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා පහාරාදේනි මහා සයුරෙහි ඇති කොතෙක් වූ ආශ්චර්ය අద్භූත ධර්මයන් දැකලාද අසුරයෝ මහා සමුද්‍රයේ සිත් අලවා වාසය කරන්නේ. ඔන්න මහා සාගරේ මොනව දැකලාද අහනවා මේ අසුරයෝ මෙච්චර සාගරයට හිත් අලවා වාසය කරන්නේ. ඔච්චර මුහුදට ඇලුම් කරන්නේ මුහුදේ තියෙන මොනව දැකලාද කියලා අහනවා. ඉතින් පහාරාද කියන අසුරේන්ද්‍රයා කියනවා ස්වාමීනි මහා සමුද්‍රෙහි අනුපිළිවෙලින් ගැඹුරට යනවා කියනවා. ඊට පස්සේ අනුපිළිවෙලින් යටට නැමුණේ වෙයි කියනවා. අනුපිළිවෙලින් ඉදිරියට බර වූයේ වෙයි කියනවා. පටන් ගත්තු තැනම ප්‍රපාතය නෙවෙයි කියනවා. දැන් මුහුදේ ස්වභාවය තමයි අනුපිළිවෙලින් ගැඹුර කරා යන්නේ. වෙරළට ගිහිල්ලා ඊට පස්සේ කෙමෙන් කෙමෙන් තමයි ගැඹුරක් කරා යන්නේ. ඊට පස්සේ අනුපිළිවෙලින් ඉදිරියට බර වූයේ වෙයි කියනවා. ඊට පස්සේ පටන් ගත්තු තැනම ප්‍රපාතය නෙවෙයි කියනවා. මුහුදේ ඔහොම කාරණාවක් දකින්න නැද්ද? තියෙනවා. එතකොට අන්නේ කාරණාව පහාරාද අසුරේන්ද්‍රයා කියනවා ස්වාමීනි යම් හේකින් මහා සමුද්‍රෙහි අනුපිළිවෙලින් ගැඹුරු වෙයිද? අනුපිළිවෙලින් යටට නැමුණේ වෙයිද? අනුපිළිවෙලින් ඉදිරියට බර වූයේ වෙයිද? පටන් ගත්තු තැනම ප්‍රපාතය නොවේද? ස්වාමීනි මේ මහා සාගරයේ තියෙන සමුද්‍රයේ තියෙන පළවෙනි ආශ්චර්ය අద్භූත කාරණාව කියනවා. ඔන්න ඔය ආශ්චර්ය අద్භූත කාරණාව දැකලා තමයි කියනවා අසුරයෝ මුහුදේ හිත් අලවාගෙන වාසය කරන්නේ. එතකොට මුහුද පටන් ගත්තු තැනම ගැඹුරක් නැහැ. ටික ටික තමයි ගැඹුර කරා යන්නේ. ඒ කාරණාව දැකලා අසුරයෝ මුහුදට ඇලුම් කරනවා කියනවා. ඊළඟට පහාරාද අසුරේන්ද්‍රයා කියනවා තවද ස්වාමීනි මහා සමුද්‍රයේ පිහිටි ස්වභාවය ඇත්තේ වෙරළ ඉක්මවා නොයයි. සාගරයේ පිහිටලා තියෙන්නේ වෙරළ ඉක්මවා නොයන ස්වභාවයකින් කියනවා. ඒ කියන්නේ සාගරයේ රැලි වෙරළෙන් ඔබට යන්නේ. වෙරළෙන් සීමා කරගෙන තියෙන සාගරය. එතකොට ඒ සාගරය යම් හේකින් මහා සමුද්‍රයේ පිහිටි ස්වභාවය ඇත්තේ වෙරළ ඉක්මවා නොයයිද? ස්වාමීනි මේ සමුද්‍රයේ ඇති දෙවනි ආශ්චර්ය අద్භූත කාරණේ කියනවා. එතකොට මේ දෙවනි කාරණාවට මේ දෙවනි ආශ්චර්ය කාරණාව ඒ තමයි සාගරයේ වෙරළ ඉක්මවා යන්නේ නැහැ කියන කාරණාව. මේ කාරණාව දැකලා අසුරයෝ මුහුදට හිත අලවාගෙන වාසය කරනවා කියන. ඊළඟට පහාරාද අසුරේන්ද්‍රයා කියනවා තවද ස්වාමීනි මහා සමුද්‍රයේ මලකුණු සමග වාසය කරන්නේ නැහැ කියනවා. සාගරයේ මලකුණු සමග වාසය කරන්නේ නැහැ කියනවා. මහා සමුද්‍රයේ යම් මලකුණක් ඇද්ද එය වහාම රළ පහරින් ගොඩට දානවා කියනවා. මලකුණු රැඳෙන්නේ නැහැ සාගරේ. යම් මලකුණක් ඇද්ද රළ පහරින් වහාම ගොඩට දානවා කියනවා. යම් හේකින් මහා සමුද්‍රයේ මලකුණු සමග වාසය නොකරයිද මහා සමුද්‍රයේ යම් මලකුණක් ඇද්ද එය වහාම රළ පහරින් ගොඩට දමයිද? අන්නේ ආශ්චර්ය අద్භූත කාරණාව දැකලා තමයි කියනවා මේ අසුරය මුහුද ඇසුරු කරගෙන වාසය කරන්නේ. මහා සාගරයට ඇලුම් කරන්නේ. එතකොට ඔන්න ඔය තුන්වෙනි ආශ්චර්ය අద్භූත කාරණාව කියනවා අසුරය මුහුදට ඇලුම් කරන්න හේතු වෙච්ච. ඊළඟට පහාරාද අසුරේන්ද්‍රයා කියනවා තවද ස්වාමීනි යම්කිසි මහා නදීහු වෙද්ද එනම් ගංගා යමුනා අචිරවතී සරබූ මහී යනුවෙන් මේ මහා ගංගා සමුද්‍රයට එනවා කියනවා. සමුද්‍රයට ආවට පස්සේ ඒ වගේ පරණ නම් ගොත් අතාරිනවා කියනවා. දැන් අපි ගත්තොත් ලංකාවේ කළු ගඟේ වතුර, කැලණි ගඟේ වතුර, ඊට පස්සේ වලවේ ගඟේ, මහවැලි ගඟේ වතුර මුහුදට තමයි ගලාගෙන යන්නේ. මුහුදට ගියා කියලා මුහුද ඒවා වෙන් කරලා තියෙනවද මේ කැලණි ගඟෙන් ආපු වතුර? මේවා කළු ගඟෙන් ආපු වතුර. මේවා මහවැලි ගඟෙන් ආපු වතුර වෙන් කරලා නැහැ. එතකොට ඒ ඔක්කොම මොන වතුරද? මුහුදු වතුර. එතකොට අන්න ඒ වගේ කියනවා මහා සමුද්‍රය යන නාමයට අයිති කියනවා ඒවා. ගංගා යමුනා සරබෝ මහී අචිරවතී මේ ගංගා වලින් වතුර කොච්චර ගලාගෙන ගියත් ඒවා පැරණි නම් ගොත් අතාරිනවා කියනවා. මහා සමුද්‍රය කියන නාමයටපත් වෙනවා කියනවා. ස්වාමීනි යම් හේකින් යම් කිසි මහා නදී හුවෙද්ද
එනම් ගංගා යමුනා අචිරවති සරබූ මහී යනුවෙන් ඒ මහා ගංගා මහා සමුද්‍රයට පැමිණ ඒවාහි පැරණි නම් ගොත් අතහරිනවද? මහා සමුද්‍රය කියන නම ගන්නවද? ස්වාමීනි මේක මහා සමුද්‍රයේ තියෙන අසිරිමත් කාරණයක් කියනවා. එතකොට ඔන්න ඔය අසිරිමත් කාරණේ දැකලා තමයි අසුරයෝ මුහුදට ඇලුම් කරන්න කියනවා. මහා සමුද්‍රයේ සිත් තලවා වාසය කරන්න කියනවා. ඊළඟට පහාරාද අසුරේන්ද්‍රයා කියනවා ස්වාමීනි තවද ලෝකෙහි යම්බඳු කුඩා මහත් ගංගාව මහා සමුද්‍රයට පිවිසෙනවා කියනවා. පොඩි පොඩි ගංගා මහා ගංගා සියල්ල මුහුදට ගලාගෙන යන්නේ. ඊට පස්සේ යම් වැසිධාරාවෝ වැටෙද්ද ඒවත් මුහුදට වැටෙන ඒවත් ඇද්ද මහා සමුද්‍රෙහි ජලයේ අඩුවක්වත් වැඩියක්වත් දකින්නේ නැහැ කියනවා. කොච්චර ගංගාවල වතුර ගලාගෙන ගියත් කොච්චර වැස්සත් මහා සාගරේ පිරෙනවද? පිරෙන්නේ නැහැ. වතුර අඩු වෙනවද කොච්චර පෑවුවත් අඩු වෙන්නේ. එතකොට ඔන්න ඔය කාරණාව යම් හේකින් ලෝකෙහි යම්බඳු කුඩා මහත් ගංගාව මහා සමුද්‍රයට පිවිසෙද්ද අහසින් යම් වැසිධාරාවෝ වැටෙද්ද එයින් මහා සමුද්‍රෙහි අඩු බවක් හෝ පිරුණු බවක් හෝ නොපෙනෙයි කියනවා. ස්වාමීනි මෙන්න මේ සමුද්‍රෙහි ඇති පස්වෙනි ආශ්චර්ය කාරණාව දැකලා අසුරයෝ සමුද්‍රයේ සිත් තලවා වාසය කරනවා කියනවා. එතකොට ඔන්න ඔය පස්වෙනි කාරණාව හින්දා අසුරයෝ සිත් තලවාගෙන වාසය කරනවා කියනවා මුහුදේ. ඊළඟට පහාරාද අසුරේන්ද්‍රයා කියනවා තවද ස්වාමීනි මහා සමුද්‍රයේ එකම රස වූ ලුණු රසයෙන් යුක්තයි කියනවා. ස්වාමීනි යම් හේකින් මහා සමුද්‍රයේ එකම රස වූ ලුණු රසයෙන් යුක්ත වෙයිද? ස්වාමීනි මේ සමුද්‍රයේ තියෙන ආශ්චර්ය කාරණයක් කියනවා. ඒ කියන්නේ දැන් මුහුදේ කොහෙන් වතුර ගත්තත් එකම රහ. අපි ගත්තොත් දකුණෙන් ගත්තත් උතුරෙන් ගත්තත් නැගෙනහිරින් ගත්තත් බටහිර පැත්තෙන් ගිහින් ගත්තත් කොහෙ ගත්තත් මුහුදේ තියෙන වතුර ලුණු රහයි. එතකොට ඔන්න ඔය කාරණාව අසුරයෝ මුහුදට හිත් තලවාගෙන වාසය කරන කාරණාවක් කියනවා. 6 වෙනි කාරණාව කියනවා. ඊළඟට පහාරාද අසුරේන්ද්‍රයා කියනවා තවද ස්වාමීනි මහා සමුද්‍රෙහි බොහෝ රුවන් තියෙනවා කියනවා. නොයෙක් රුවන් තියෙනවා කියනවා. එහිලා මේ මුතු තියෙනවා කියනවා, මැණික් තියෙනවා, වෛරෝඩි, හග්ගෙඩි, සිලා, පබළු, රිදී, රන්, පද්මරාග, මසාරගල් යනාදී මේ නොයෙක් නම් වලින් වටිනා කියන වස්තු මහා සාගරේ තියෙනවා කියනවා. එතකොට මේ මුතු මැණික් ආදී වටිනා කියන වස්තු තියෙන්නේ සාගර පත්ලේ. මහා සාගරේ තමයි මේ වටිනා වස්තු තියෙන්නේ. එතකොට මේ මහා වටිනා වස්තු සාගරේ පතුලේ තියෙනවා කියනවා. මහා සාගරේ තියෙනවා කියනවා. ඊට පස්සේ ස්වාමීනි යම් හේකින් මහා සමුද්‍රෙහි බොහෝ රුවන් නොයෙක් රුවන් නැත්තේද? ඒ කියන්නේ මුතු මැණික් වෛරෝඩි හග්ගෙඩි සිලා පබළු රිදී රන් පද්මරාග මසාරගල් යනාදී ඇත්තේද? ස්වාමීනි මේ මහා සමුද්‍රයේ ඇති 7 වෙනි ආශ්චර්ය කරුණ කියනවා. එතකොට මේ නොයේක් වටිනා වස්තු තියෙන එක මහා සාගරයේ තියෙන 7 වෙනි ආශ්චර්යවත් කාරණේ කියනවා. එතකොට ඔන්න ඔය ආශ්චර්යවත් කාරණේ දැක දැක අසුරයෝ මහා සමුද්‍රයේ සිත් තලවා වාසය කරනවා කියනවා. මේ 7 වෙනි කාරණාව නිසා අසුරයෝ සාගරයේ සිත් තලවා වාසය කරනවා කියනවා. ඊළඟට කියනවා තවද ස්වාමීනි මහා සමුද්‍රය සුවිශාල සතුන්ට නිවාසය වෙයි කියනවා. එහිලා මේ සත්වයෝය. ඒ කියන්නේ තිමිය, තිමිංගල, තිමිරපිංගිල, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ මේ බොහෝ විශාල ශරීර තියෙන සත්වයෝ මුහුදේ ඇසුරු කරගෙන තමයි වාසය කරන්නේ. ඊට පස්සේ යොදුන් 100 ගණන් ශරීර තියෙන සත්තු, යොදුන් 200 ගණන් මේ ශරීර තියෙන සත්තු, යොදුන් 300 ගණන් ශරීර තියෙන සත්තු, 400 ගණන්, යොදුන් 500 ගණන් ශරීර තියෙන සත්තු මහා සාගරය ඇසුරු කරගෙන වාසය කරනවා කියනවා. එතකොට අසුරයෝ නාගයෝ වගේ විශාල ශරීර තියෙන සත්වයෝ මහා සාගරය ඇසුරු කරන් වාසය කරනවා කියනවා. වෙනත් මේ අසුරයෝ ගැන තේරුම් ගන්න උදාහරණයක් කියන්න මේ දේශනාවේ තියෙන රාහු අසුරේන්ද්‍රයාට පුළුවන් කියනවා ඒ ප්‍රදේශයකට වැස්සක් වහිද්දී ඒ වැහි දෝතින් අරගන්න. ඒ වහින වැස්ස ඒ ප්‍රදේශයට වහින්න නැති වෙන්න රාහු අසුරේන්ද්‍රයා වැස්ස දෝතෙන් ගන්නවා කියනවා. එතකොට බලන්න මේ රාහු අසුරේන්ද්‍රයාගේ අත් දෙක කොච්චර විශාලද? එතකොට ඒ අසුරේන්ද්‍රයාගේ ශරීරය යොදුන් ගානක් යොදුන් 500 ගානක් විශාලයි කියනවා. එතකොට ඒ වගේ මහ විශාල කොට්ටාසය සත්ත්ව කොට්ටාසය. ඊළඟට සමහර නාගයෝ ඉන්න යොදුන් ගණන් විශාලයි.
සමහර සත්තු ඉන්නවා. ඊට පස්සේ ගාන්ධර්වයෝ ඉන්නවා. යොදුන් ගණන් ශරීර තියෙන. ඒ සෑම දෙනා මහා සාගරය ඇසුරු කරගෙන තමයි වාසය කරන්නේ. මේ සාගරයේ ඉන්න සත්ත්ව කොට්ටාස. එතකොට ඒ වගේ විශාල ශරීර තියෙන සත්තු සාගරයේ ඉන්නවා කියන. සාගරයේ නිවාසය කොට වාසය කරනවා කියනවා. එතකොට ඒ විදිහට යොදුන් 500 ගණන් ශරීර තියෙන සත්වයෝ වාසය කරනවා කියනවා. ඊළඟට කියනවා ස්වාමීනි යම් හේකින් මහා සමුද්‍රයේ සුවිශාල සතුන්ට නිවාසය වෙයිද? එහිලා මේ සත්වයෝ එනම් තිමිය, තිමිංගල, තිමිරපිංගිල, අසුරයෝ, නාගයෝ, ගාන්ධර්වයෝ ඊට පස්සේ යොදුන් 100 ගණන් ශරීර තියෙන සත්වයෝ, යොදුන් 200 ගණන්, 300 ගණන්, 400 ගණන්, 500 ගණන් ශරීර විශාල සත්වයෝ මේ සාගරයේ වාසය කරයිද? සාගරයේ නිවාසය කොට වාසය කරයිද? ස්වාමීනි මේ මහා සමුද්‍රයේ ඇති 8 වෙනි ආශ්චර්ය අద్භූත කාරණාව කියනවා. එතකොට ඔන්න ඔය 8 වෙනි ආශ්චර්ය අద్භූත කාරණාව දැක අසුරයෝ මහා සමුද්‍රයේ සිත් අලවා වාසය කරනවා කියනවා. ඊළඟට කියනවා ස්වාමීනි මහා සමුද්‍රයේ ආශ්චර්ය වූ අద్භූත වූ මේ 8 ධර්මයක් ඇත්තේ. ඔන්න ඔය කාරණා 8 මහා සාගරයේ තියෙන ආශ්චර්යවත් අద్භූත කාරණා 8ක් කියනවා. එතකොට අසුරයෝ ඔන්න ඔය කාරණා 8 දැකලා තමයි කියනවා මහා සාගරේ හිත අලවාගෙන වාසය කරන්නේ. සාගරය ඇසුරු කරගෙන වාසය කරන්නේ ඔය කාරණා 8 දැකලා කියනවා. ඒ තමයි පළවෙනි කාරණාව අසුරයෝ දැකපු සාගරේ පටන් ගත්ත තැනම ගැඹුරක් කරා යන්නේ කියන කාරණාව. ඊළඟට සාගරයේ ජලය වෙරළ ඉක්මවා යන්නේ කියන කාරණාව. තුන්වෙනි කාරණාව තමයි සාගරයේ මලකුණු රඳින්නේ කියන කාරණාව. මලකුණු ඇද්ද සාගරේ ගොඩ ගසනවා. ඊළඟට හතරවෙනි කාරණාව සාගරයට නොයේක් නම් ගොත් දරන ගංගා වලින් වතුර ගලාගෙන ගියත් ඒ සියලු වතුර සාගර ජලය බවට පත් වෙනවා. මහා සමුද්‍රය කියන නමට හැරවෙනවා කියනවා. ඒ හතරවෙනි කාරණාව දැකලා අසුරයෝ සාගරේ ඇලුම් කරනවා කියනවා. මහා සමුද්‍රයේ වාසය කරනවා කියනවා. ඊළඟට කොච්චර ගංගා වලින් පොඩි ගංගා වලින් විශාල ගංගා වලින් වතුර ගලාගෙන ගියත් මහා වැහි ධාරානිපාත වැහි ඇදහැළුණා සාගරයේ ජලයේ අඩුවක් වැඩියක් දකින්නේ නැහැ කියලා. ඒ පස්වෙනි කාරණාව නිසා අසුරයෝ සාගරයට ඇලුම් කරනවා කියනවා. ඊළඟට සාගරයේ ජලය කොහෙන් ගත්තත් ලුණු රහයි කියනවා. ඒ කාරණාව නිසා අසුරයෝ සාගරයට ඇලුම් කරනවා කියනවා. ඊළඟට මේ සාගරයේ පත්ලේ තියෙන නොයේක් රන් රුවන් මුතු මැණික් වෛරෝඩි පත්මරාග ආදී නොයේක් වටිනා වස්තු ඒ නිසා අසුරයෝ සාගරයට ඇලුම් කරනවා කියනවා. ඊළඟට කියනවා මේ සාගරයේ නොයේක් දැවැන්ත ශරීර තියෙන විශාල ශරීර තියෙන සත්වයෝ වාසය කරන මේ සත්වයන්ට වාස භූමිය කියනවා. ඒ නිසා අසුරයෝ සාගරයට ඇලුම් කරනවා කියනවා. එතකොට පහාරාද අසුරේන්ද්‍රයා කියනවා ස්වාමිනී ඔන්න ඔය 8 කරුණ නිසා තමයි අසුරයෝ මහා සමුද්‍රයේ හිත් අලවාගෙන වාසය කරන්නේ. ඔන්න ඔය ආශ්චර්යවත් අద్භූත කරුණු 8 දැකලා තමයි කියනවා අසුරයෝ මහා සයුරේ සිත් අලවා වාසය කරන්නේ. ඊට පස්සේ ඔන්න පහාරාද අසුරේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනී මේ ධර්ම විනයෙහි කොතෙක් වූ ආශ්චර්ය අద్භූත කාරණා දැකලාද භික්ෂූහු ධර්ම විනය සිත් අලවාගෙන වාසය කරන්නේ. ඔන්න පහාරාද අසුරේන්ද්‍රයා අහනවා බුදුරජාණන් වහන්සේගෙන් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ධර්ම විනය මොන වගේ ආශ්චර්ය අద్භූත කාරණා දැකලාද මේ භික්ෂූන් වහන්සේලා ධර්ම විනය හිත් අලවාගෙන වාසය කරන්නේ කියලා. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ අර පහාරාද අසුරේන්ද්‍රයා අර කියපු කාරණා ටිකම මුල් කරගෙන මහා සාගරයේ යම්තා ආශ්චර්ය අద్භූත කාරණා ඇද්ද ඒ කාරණා ටිකම මුල් කරගෙන බුද්ධ ශාසනයේ තියෙන අසිරිය ගැන මේ ධර්මයේ භික්ෂුන් වහන්සේලා හිත් අලවාගෙන වාසය කරන ආශ්චර්යවත් අద్භූත කාරණා ගැන දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පහාරාදේනි යම්සේ මහා සමුද්‍රය අනුපිළිවෙලින් ගැඹුරු වෙයිද අනුපිළිවෙලින් යටට නැමුනේ වෙයිද අනුපිළිවෙලින් ඉදිරියට බර වූයේ වෙයිද පටන්ගත් තැනම ප්‍රපාතේ නොවේයිද එසේයින්ම පහාරාදේනි මේ ධර්ම විනෙහි අනුපිළිවෙලින් හික්මීමක් අනුපිළිවෙලින් ක්‍රියාවක් ඊට පස්සේ අනුපිළිවෙල ප්‍රතිපදාවක් පටන්ගත් තැනින්ම අරහත්ත්වය සාක්ෂාත් කිරීමක් නොවේයි කියලා. ඒ කියන්නේ මේ ධර්ම විනය තුල ගමන් කරන කෙනා
අරහත්ත්වය සාක්ෂාත් කරන කෙනා අනුපිළිවෙලින් අනුගමනය කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. ඒ තමයි ධර්ම විනයට ආපු කෙනා තිසරණේ පිහිටන්න ඕනේ. සීලයේ පිහිටන්න ඕනේ. ඊළඟට සීලයේ පිහිටලා සමාධිය වඩන්නේ. සමාධියේ පිහිටලා ප්‍රඥාව වඩන්නේ. ප්‍රඥාවේ පිහිටලා විමුක්ති ඥාන දර්ශන සාක්ෂාත් කරන්නේ. ඒක අනුපිළිවෙලින් යන වැඩපිළිවෙල. එතකොට මේ ධර්ම විනයේ ස්වභාවය ඒක ආශ්චර්යවත් අద్భుත කාරණයක් කියනවා ධර්ම විනයේ තියෙන. කවුරු හරි ධර්මයේ විනයට ඇවිල්ලා අරහත්ත්වයට පත් වෙනවාද ඒ කෙනා අනිවාර්යෙන් තිසරණේ පිහිටලා සීලයේ පිහිටලා සමාධියේ පිහිටලා ප්‍රඥාවේ පිහිටලා ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ වඩලා තමයි ධර්මයේ නිවන අවබෝධ කරන්නේ. එතකොට දැන් අපි අහලා තියෙනවා සමහර වික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා බණ පදයක් අහපු තැනින් අරහත්ත්වයට පත් වෙනවා කියන. එතකොට මේ වැඩපිළිවෙල නැද්ද? ඒ අරහත්ත්වයට පත් උනත් පින්වත්නි ඒ කෙනා ඒ අරහත්ත්වයට පත් වෙන කෙනා මේ වැඩපිළිවෙලේ ගමන් කළා තමයි අරහත්ත්වයට පත් වෙන්නේ. අපි ගත්තොත් අඟුලිමාල මහරහතන් වහන්සේ. ඒ අඟුලිමාල කියන මහා සොරා බුදුරජාණන් වහන්සේ ළඟ දමණයට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ධර්මයේ දේශනා කරද්දී අඟුලිමාල හොරා ධර්මය අවබෝධ කළා මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. එතකොට පින්වත්නි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන අතරේ ඒ අඟුලිමාල තිසරණේ පිහිටනවා. ඒ ධර්මයේ දේශනා කරන අතරේ සීලයේ පිහිටනවා. ඒ ධර්මයේ දේශනා කරන අතරේ සමාධියේ පිහිටනවා. ප්‍රඥාවේ පිහිටනවා. ඒ සීල සමාධි ප්‍රඥාවල පිහිටලා තමයි විමුක්තියත් විමුක්ති ඥාන දර්ශනයක් සාක්ෂාත් කළා බුද්ධ ශාසනයේ අරහත්ත්වයට පත් වෙන්නේ. එතකොට පින්වත්නි මේ පිහිටන ධර්මයේ පිහිටන ස්වභාවය එසැනින් අවබෝධ කරනවා කියන්නේ ඒක වේගවත් ක්‍රමවේදයක්. ඒ නිසා තමයි මේ ධර්මය අහන අවස්ථාවේම අරහත්ත්වයට පත් වෙන්නේ. පිටට පේන්නේ ඒ අහපු සැනින් අරහත්ත්වයට පත් වුණා වගේ. නමුත් Taman තුලේ ධර්මයන් කෙමෙන් කෙමෙන් වැඩෙනවා. සප්ත බොජ්ජංග කෙමෙන් කෙමෙන් වැඩෙනවා. ඒ ධර්මය අහන අවස්ථාවේ සති සම්බොජ්ජංගේ වැඩෙනවා. සති සම්බොජ්ජංගේ පරිපූර්ණ වෙනවා. ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගේ වැඩෙනවා. ධම්මවිචේ සම්බොජ්ජංගේ පරිපූර්ණ වෙනවා. විරිය සම්බොජ්ජංගේ වැඩෙනවා. විරිය සම්බොජ්ජංගේ පරිපූර්ණ වෙලා ප්‍රීති සම්බොජ්ජංගේ වැඩෙනවා. ওই විදිහට කෙමෙන් කෙමෙන් ධර්මයේ ටික ටික තමයි ධර්මයේ දියුණුවක් කරා යන්නේ. එසැනින් අවබෝධ කළත් ඒක වේගවත් අවබෝධයක්. එතකොට ඒ අවබෝධ කිරීමේ වේගයේ තමයි වෙනස තියෙන්නේ. නමුත් ධර්මය අවබෝධ කරගෙන අරහත්ත්වයට පත් වෙන කෙනා කෙමෙන් කෙමෙන් වැඩපිළිවෙලක තමයි ගමන් කරන්නේ. එකපාරට අහපු ගමන් අරහත්ත්වය කරා යන්න පුළුවන්. එහෙම මේ බුදුරජාණන් වහන්සේ වදාළේ මේක එහෙම යන්න පුළුවන් එකක් නෙවෙයි. අනුපිළිවෙල වැඩපිළිවෙලක් තියෙනවා. ඊට පස්සේ පටන් ගන්න තැනින්ම අරහත්ත්වය සාක්ෂාත් වෙන්නේ නැහැ කියනවා. ඒ ක්‍රමවේදය ඔස්සේ යන එකක් කියනවා. එතකොට ඒක මේ ශ්‍රී සද්ධර්මයේ තුල තියෙන ආශ්චර්ය අద్భుත කාරණයක් කියනවා. එතකොට පින්වත්නි බුද්ධ දේශනාවේ තියෙනවා මේ ධර්මය අවබෝධ කරන පුද්ගලයෝ 3 දෙනෙක් ඉන්නවා කියනවා. ඒ තමයි යොග්ගටිතඤ්ඤු පුද්ගලයා. ඊළඟට විපංචිතඤ්ඤු පුද්ගලයා. ඊළඟට නෙය්‍ය පුද්ගලයා. පින්වත්නි නෙත්තිප්පකරණේ හරි ලස්සනට මේ ගැන විස්තර කරලා තියෙනවා. උග්ගටිතඤ්ඤු පුද්ගලයා කියන්නේ සසරේ රැස් කරගත්තු මහා පින්බලයක් තියෙන පුද්ගලයෙක් කියනවා. එතකොට ඒ කෙනා ධර්මය අහපු සැනින් අවබෝධ කරනවා කියනවා අර සසරේ රැස් කරගත්තු මහා පින්බලය නිසා. ඊට පස්සේ විපංචිතඤ්ඤු පුද්ගලයා සසරේ රැස් කරගත්තු පින්බලයක් තියෙනවා කියනවා. හැබැයි එයා මේ ජීවිතේ වීරිය කළොත් තමයි කියනවා අර පින විපාක දීලා ධර්මය අවබෝධ කරන්නේ. එතකොට මේ විපංචිතඤ්ඤු පුද්ගලයා සසරේ රැස් කරගත්තු පින්බලයත් මේ ජීවිතයේදී උපදවාගත්තු වීරියත් නිසා ධර්මය අවබෝධ කරනවා කියන. ටිකක් ප්‍රමාදයි කියනවා. හැබැයි එයා ධර්මය අවබෝධ කරනවා කියනවා. ඊළඟට නෙය්‍ය පුද්ගලයා ගැන නෙත්තිප්පකරණේ සඳහන් වෙනවා. ඒ කෙනා සසරේ රැස් කරගත්තු පින්බලයක් නැහැ කියනවා. මේ ජීවිතයේ උපදවාගත්තු පිනකිනුත් මේ ජීවිතයේ උපදවාගත්තු වීරියකිනුත් හිමින් අවබෝධයක් කරා යන්නේ කියනවා. එතකොට බලන්නේ පුද්ගලයා රැස් කරගත්තු පින අනුව වහා අවබෝධයක් ලබා දෙන්නේ. එතකොට දැන් අර කෙමෙන් කෙමෙන් ධර්මයේ
ගැඹුර කරා යන්නේ. කෙමෙන් කෙමෙන් ගැඹුර කරා යන මේ අනුපිළිවෙලට ගැඹුර කරා යන වැඩපිළිවෙල ඉක්මන් කළා දෙන්නේ අපි සසරේ රැස් කරගත්තු පින්බලය නිසා. සසරේ උපදවාගත්තු පින්බලය නිසා තමයි මේ වැඩපිළිවෙල ඉක්මනට සාක්ෂාත් කරලා දෙන්නේ. එතකොට එසැනින් ධර්මය අවබෝධ කළත් කෙමෙන් කෙමෙන් අවබෝධ කළත් ඒ කෙනා බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ධර්ම විනය හික්මෙන කෙනා අනුපිළිවෙල ක්‍රියාවක් අනුපිළිවෙල වැඩපිළිවෙලක් තියෙනවා කියනවා. අනුපිළිවෙලක් තියෙනවා කියනවා. එතකොට ඒක මේ ධර්මයේ තියෙන ආශ්චර්ය අద్భుත කාරණයක් කියනවා. එතකොට ඔන්න ඔය පළවෙනි ආශ්චර්ය අద్భుත කාරණාව දැකලා කියනවා භික්ෂූන් වහන්සේලා ධර්ම විනයෙහි හිත්තලවා වාසය කරන්නේ. එතකොට ආපු ගමන් මගඵල ලැබෙන එකක් නෑ. ඊට පස්සේ කාගෙන්වත් මගඵල ඉල්ල ගන්න එකක් නෑ. අර අනුපිළිවෙල හික්මෙන්න ඕනේ. ඊට පස්සේ වැඩපිළිවෙලේ හික්මෙන්න ඕනේ. අනුපිළිවෙල ප්‍රතිපදාවේ යෙදෙන්න ඕනේ. එහෙම තමයි නිවන අවබෝධ වෙන්නේ. එතකොට ඒක මේ බුද්ධ ශාසනයේ තියෙන ධර්මයේ තියෙන ආශ්චර්යවත් අద్భుත කාරණයක්. ඊළඟට දේශනා කරන බුදුරජාණන් වහන්සේ පහාරාදෙන යම්සේ මහා සමුද්‍රයේ පිහිටි ස්වභාව ඇත්තේ වෙරළ ඉක්මවා නොයයිද. දැන් සාගරයේ ස්වභාවය තමයි වෙරළ ඉක්මවා යන්නේ. එසේයින්ම පහාරාදෙනි මා විසින් ශ්‍රාවකයන්ට යම් ශික්ෂාපදයක් පනවන ලද්දේද. මාගේ ශ්‍රාවකයෝ ජීවිතය ගියත් එය ඉක්මවා නොයයි. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂාපදයන් ශ්‍රාවකයා තමන්ගේ ජීවිතය ගියත් ඉක්මවා යන්නේ කියනවා. තමන්ගේ දිවි පරදුවට තියලා ශික්ෂාපද ආරක්ෂා කරනවා කියනවා. අර සාගරයේ වෙරළ ඉක්මවා යන්නේ වගේ. එතකොට ඔන්න ඔක බුද්ධ ශාසනයේ පවතින මේ ධර්මයේ පවතින දෙවනි ආශ්චර්ය අద్భుත කාරණාව කියනවා. ඊළඟට පහාරාදෙන යම් හේකින් මා විසින් ශ්‍රාවකයන්ට යම් ශික්ෂාපදයක් පනවන ලද්දේද මාගේ ශ්‍රාවකයෝ ජීවිතය ගියත් ඉක්මවා නොයද්ද පහාරාදෙනි මේ ධර්ම විනයෙහි ඇති දෙවනි ආශ්චර්ය අద్భుත කරුණයි. මේ දැක භික්ෂූහු ධර්ම විනයෙහි සිත්තලවා වාසය කරනවා. ඔන්න සීලය කියන එක බුදුරජාණන් වහන්සේ වදාළේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයා තමන්ගේ ජීවිතය ගියත් සීලය ඉක්මවා යන්නේ කියනවා. ඊටාම ගෞරවයෙන් සීලය ආරක්ෂා කරනවා කියනවා. මොකද පින්නන්දි බුදුරජාණන් වහන්සේ වදාලා ඒක ධම්මෝ භික්කවේ බහුකාරෝ අරියස්ස අට්ටංගිකස්ස මග්ගස්ස උප්පාදාය. ආර්ය අෂ්ටාංගික මාර්ගය උපදවා ගන්න එකම එක ධර්මයක් බොහෝ උපකාර වෙනවා කියනවා. කතමෝ ඒක ධම්මෝ යදිදන් සීල සම්පදා. ඒ තමයි කියනවා සීල සම්පත්තිය. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩන කෙනා ධර්ම විනය හික්මෙන කෙනා ළඟ තියෙන්න ඕන මූලිකම අංගය තමයි සීලය. බුදුරජාණන් වහන්සේ වදාලා සීලම් පරිභාවිතෝ සමාධි මහප්පලෝ මහනිසංසෝ. සීලය මුල් කරගෙන තමයි සමාධිය වඩන්නේ. ඒ වඩන සමාධිය තමයි මහත්ඵල මහනිසංස. සමාධින් පරිභාවිතෝ පඤ්ඤා මහප්පලෝ මහනිසංස. සමාධිය මුල් කරගෙන වඩන ප්‍රඥාවයි මහත්ඵල මහනිසංස. එතකොට බලන්න එහෙනම් බුද්ධ ශාසනයේ නිවන කරා යන මාර්ගය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ආරම්භය තියෙන්නේ කොහෙද? සීලයෙන්. ඊළඟට සීලය පරිපූර්ණ කරලා සමාධියෙන්. සමාධිය පරිපූර්ණ කළොත් ප්‍රඥාව. එතකොට ඔන්නෝම සීල සමාධි ප්‍රඥා වැඩෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ සීල සමාධි ප්‍රඥාවලට ඇතුළත් කරපු අංග 8ක්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ සීලය කියන එක ශ්‍රාවකයාට අත්‍යවශ්‍ය කාරණයක් හැටියට පෙන්වලා දුන්නා. බුදුරජාණන් වහන්සේ වදාළේ සීලය කියන එක ජීවිතේ පරදුවට ගියත් පරදුවට තියලා ශ්‍රාවකයා ආරක්ෂා කරනවා කියන. එතකොට ඒ විදිහට මේක බුද්ධ ශාසනයේ තියෙන මේ ධර්මයේ තියෙන ආශ්චර්යවත් අద్భుත දෙවනි කාරණාව කියනවා. ඊළඟට පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා පහාරාදෙනි යම්සේ මහා සමුද්‍රයේ මලකුණු සමග වාසය නොකරයිද. මහා සමුද්‍රයේ යම් මලකුණක් ඇද්දේ වහාම රළ පහරින් ගොඩට ගසයිද. ගොඩ බිමට නංවයිද. එසේයින්ම පහාරාදෙනි යම් මේ පුද්ගලයෙක් දුස්සීල වෙයිද. බුද්ධ ශාසනයේ කවුරු හරි දුස්සීල වෙනවද? ඊට පස්සේ පවිටු ධර්මයන් නැත්තේ වෙයිද? අපිරිසිදු කාය කර්ම ආදී ඇත්තේ වෙයිද? ඊළඟට සැඟවී කරන කටයුතු ඇත්තේ වෙයිද?
අශ්‍රමණයෙකුව සිට ශ්‍රමණයෙකු යයි ප්‍රතිඥා දෙන්නේ වෙයිද? ඊට පස්සේ කෙලෙස් වැగిරෙන්නේ වූයේ වෙයිද? කසල හටගත්තේ වෙයිද? සංඝයා ඔහු සමග වාසය නොකරයි කියනවා. එතකොට දුස්සීල කෙනාව සංඝයාගෙන් බැහැර වෙනවා කියනවා. ඒ කෙනා නැවත සංවරභාවයට පත්ුන් නැත්තම්, තමන්ගේ සීල විපත්තිය හෙළි කරලා සංවරුන් නැත්තම් එයා සංඝයාට අයිති නැහැ කියනවා. එයා සංඝයා අතර ඉන්න පුළුවන් ඉඳගෙන. නමුත් එයා සංඝයාට අයිති නැහැ කියනවා. ඊට පස්සේ අශ්‍රමණයෙකු වගේ අශ්‍රමණයෙක් වෙලා ශ්‍රමණයෙක් වගේ රඟපානවද? සංඝයාට අයිති නැහැ කියනවා. ඒ අය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ ඔසවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම්සේයින්ද මරණයට පත් වෙලා නිරේ ඉපදිනවා කියනවා. පින්වන්දි භික්ෂුන් වහන්සේලා අතර තියෙනවා ශික්ෂාපද 4ක් තියෙනවා. ඒ 4ට පත් වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා එයා භික්ෂුවකට අයිති නැහැ කියනවා. එක්ක එයා සාමණේර වෙන්න ඕනේ නැත්නම් ගිහි වෙන්න ඕනේ. එතකොට ඒ ශික්ෂාපද 4 කඩාගෙන පරාජිකා 4 ඒ 4න් එකක් හරි කැඩිලා එයා භික්ෂූන් අතර ඉන්නවද? එයා භික්ෂූන්ට අයිති නැහැ කියනවා. සංඝයාගෙන් බැහැර වෙච්ච කෙනෙක් කියනවා. මලකුණක් කියනවා. බුද්ධ ශාසනයට අයිති නැහැ කියනවා. එයා සංඝයා අතර භික්ෂුවක් වගේ රඟපානවද? එයා මරණින් පස්සේ ඔසවාගෙන පැමිණි බරක් බිම තබන්නේ යම්සේින්ද නිරේ ඉපදෙනවා කියනවා. එයා භික්ෂුවක් විදිහට පෙනී ඉඳලා ශ්‍රමණයෙක් විදිහට පෙනී ඉඳලා දානේ පිණ්ඩපාත චීවර සේනාසන ගිලම්පස පිළිගන්නවද පරිභෝග කරනවද? මහා පාපයක් රැස් වෙනවා කියනවා. මරණින් පසු නිරේ ඉපදෙනවා කියනවා. එයා කොහොම හිටියත් අර භික්ෂුව මේ සංඝයා අතරට ශ්‍රාවකයා අතරට අයිති නැහැ කියනවා. මලකුණක් කියනවා. එයාව ශාසනයෙන් බැහැර වෙනවා කියනවා. සංඝයා අතර හිටියත් සංඝයාට අයිති නැහැ කියනවා. ශාසනයෙන් බැහැර වෙච්ච කෙනෙක් කියනවා. එතකොට ওই විදිහට ඊළඟට අබ්‍රහ්මචාරී විඳගෙන බ්‍රහ්මචාරී කියලා ප්‍රතිඥා දෙන අය ඉන්නවා. ඒ අය ශාසනයට අයිති නැහැ කියනවා. මලකුණු කියනවා. ඊට පස්සේ දුස්සීල විඳගෙන සිල්වත් බව ප්‍රදර්ශනය කරනවා කියනවා. ඒ මලකුණු කියනවා. මේ මලකුණු බුද්ධ ශාසනයට අයිති නැහැ කියනවා. ගොඩ ගහනවා කියනවා. එයා පිළියම් කරගෙන සංවරභාවයට පත් වෙන්න පුළුවන් ආපත්‍ය වලින් නැගී හිටියේ නැත්තම් ඒ කෙනා බුද්ධ ශාසනයෙන් බැහැර වෙච්ච කෙනෙක් කියනවා. එතකොට ඔන්න ඔය විදිහට බුද්ධ ශාසනේ මලකුණු රඳින්නේ නැහැ කියනවා. සාගරේ මලකුණු රඳින්නේ නැහැ වගේ දුස්සීලයට බුද්ධ ශාසනේ රැඳෙන්න බෑ කියනවා. සිල්වත් පිරිස අතර රැඳී ඉන්න බෑ කියනවා. එයා බැහැර වෙනවා කියනවා. එතකොට ওই විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාද යම් හේකින් මේ පුද්ගලයෙක් දුස්සීල වෙයිද? පවිටි ධර්ම ඇත්තේ වෙයිද? අපිරිසිදු කාය කර්මාදී ඇත්තේ වෙයිද? සැඟවී කරන කටයුතු ඇත්තේ වෙයිද? අශ්‍රමණේකු ශ්‍රමණේකී ප්‍රතිඥා දෙයිද? අබ්‍රහ්මචාරීව සිට බ්‍රහ්මචාරීයයි ප්‍රතිඥා දෙයිද? ඇතුළත කුණු වූයේ කෙලෙස් වැగిරෙන්නේ වූයේ කසල හටගත්තේ වෙයිද? සංඝයා ඔහු සමග වාසය නොකරයිද? වැලිදු සංඝයා වහා රැස්ස ඔහුව සංඝයාගෙන් බැහැර කරයිද? ඔහු භික්ෂු සංඝයා මැද සිටින නමුත් සංඝයාගෙන් බැහැර වූයේ වෙයිද? බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාදෙනි මේ ධර්ම විනයෙහි ඇති තුන්වෙනි ආශ්චර්ය අద్භූත කාරණාව කියනවා. එතකොට ඔන්න ඔය තුන්වෙනි ආශ්චර්ය අద్භූත කාරණාව දැක භික්ෂුන් වහන්සේලා බුද්ධ ශාසනයේ ධර්ම විනයෙහි හිත් අලවාගෙන වාසය කරනවා කියනවා. එතකොට අර සාගරේ මලකුණු රඳින්නේ නැහැ වගේ දුස්සීල කෙනාට ශාසනය ඉඩ නැහැ. අන්නේ කාරණාව දැක භික්ෂුන් වහන්සේලා ශාසනයේ හිත් අලවාගෙන වාසය කරනවා කියනවා. ධර්ම විනයෙහි හිත් අලවාගෙන වාසය කරනවා කියනවා. එතකොට පින්වත් ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන හතරවෙනි කාරණාව පහාරාදෙනි යම්සේ යම්කිසි මහා නදීහු වෙද්ද එනම් ගංගා යමුනා අචිරවතී සරබූ මහී යනුවෙන් ඒ මහා ගංගා මහා සමුද්‍රයට පැමිණ ඒවායෙහි පැරණි නම්ගොත් අත්හරීද එසේයින්ම පහාරාදෙනි මේ වර්ණයෝ හතරකි. කුල හතරක් තියෙනවා කියනවා. එනම් ශාස්ත්‍රීය බ්‍රාහ්මණ වෛශ්‍ය ශූද්‍ර යන මේ කුල හතර තියෙනවා කියනවා. ඒ කුල හතරෙන්ම පිරිස්සෙනවා කියනවා බුද්ධ ශාසනය පැවිදි වෙන්න. අනගාരിക ශාසනයේ ගිහිගෙන් නික්ම පැවිදි වෙනවා කියනවා කුල හතරෙන්ම ඇවිල්ලා. පැවිදි වුණාට පස්සේ පැරණි නම්ගොත් අත්හැරලා ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ කියන නම පට බැඳිනවා කියනවා.
දැන් බ්‍රාහ්මණ කුලෙන් කවුරු හරි ඇවිල්ලා බුද්ධ ශාසනය පැවිදි වුණත්, ඊළඟට වෛශ්‍ර කුලෙන් ඇවිල්ලා පැවිදි වුණත්, ශාස්ත්‍රීය කුලෙන් ඇවිල්ලා පැවිදි වුණත්, ශූද්‍ර කුලෙන් ඇවිල්ලා පැවිදි වුණත්, ඒ කවුද? ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ කියන නම පට බැඳෙනවා කියනවා. එතකොට පින්වත්නි, ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ වදාලා මේ කවුරු කොහෙන් ඇවිල්ලා පැවිදි වුණත් ඒ කෙනා අයිති වෙන්නේ බුද්ධ ශාසනයේ ශාක්‍ය පුත්‍රයන්ට කියනවා. එතකොට බලන්න, අපි අහලා තියෙනවා බද්දිය මහරහතන් වහන්සේ කෙනෙක්. බද්දිය මහරහතන් වහන්සේ කියන්නේ රජ කුලයේ කෙනෙක්. කලින් ගිහි කාලේ රජ කරපු කෙනෙක්, රජුරු කෙනෙක්. නමුත් බුද්ධ ශාසනය ඇවිල්ලා පැවිදි වුණා. ඊට පස්සේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙක්. සුනීත ගැන අහලා තියෙනවා. කොහොම හිටපු කෙනෙක්ද? ශුද්‍ර කුලයේ කෙනෙක්. මිනිස්සු පාරේ යද්දී එයාගේ ඇඟට කෙල ගගහ යනවා. සමච්චල් කර කර යනවා. වැසිකිලි ඇද ඇද හිටපු කෙනා ගමි. මිනිස්සු යද්දී බ්‍රාහ්මණ කුලයේ, ශාස්ත්‍රීය කුලයේ, වෛශ්‍ර කුලයේ අය යද්දී මෙයා පාරේ කානුවට බහිනවර වැසිකිලි කදත් අරගෙන. එහෙම හිටපු කෙනා බුද්ධ ශාසනයට ඇතුළත් වෙලා පැවිදි වුණා. රහත් වුණා. ඊට පස්සේ ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙක්. ඊට පස්සේ පාරේ යද්දී එයා අයින් වෙනවද? එහෙම අයින් වෙන්න ඕනේ. මොකද ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෙක්. එතකොට අර බද්දිය මහරහතන් වහන්සේ, සුනීත මහරහතන් වහන්සේ අතර වෙනසක් තියෙනවද? වෙනස් සැලකිල්ලක් නෑ. බුද්ධ ශාසනයට ඇවිල්ලා පැවිදි වුණාට පස්සේ දෙන්නම ශාක්‍ය පුත්‍රයෝ, ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ. බලන්න බුද්ධ ශාසනය කොච්චර අසිරිමත්. ඊට පස්සේ මහා ධනවත්තු සිටිවරු, රජවරු ඇවිල්ලා බුද්ධ ශාසනය පැවිදි වෙනවා. සල්ලිකාරයෝ ඇවිල්ලා පැවිදි වෙනවා. දුප්පත් අය ඇවිල්ලා පැවිදි වෙනවා. කවුරු පැවිදි වුණත්, මොන කුලෙන් පැවිදි වුණත් මේ බුද්ධ ශාසනයේ අය සෑම දෙනාම ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට, ශ්‍රමණයන්ට අයිති. බලන්න ආශ්චර්යවත් නැද්ද? ඒ ධර්ම විනය සැබවින්ම ආශ්චර්යයක්. එතකොට දැන් අපි ගත්තොත්, අපි ඉස්කෝලේකට ගියත් ඒ ඉස්කෝලෙත් වෙන වෙන වශයෙන් නැද්ද? මේ ඇමතිගේ පුතා, මේ ප්‍රින්සිපල්ගේ පුතා, මේ අහවල් ටීචර්ගේ පුතා වෙනම සැලකිලි නැද්ද? බුද්ධ ශාසනය එහෙම නැහැ. බුද්ධ ශාසනයේ කවුරු කොහෙන් පැවිදි වුණත් ඒ අය ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ. හරිම අසිරිමත් ධර්මයක්. එතකොට අර ඉහළ කුලෙන් ආවත් එයාගේ මානයයි, එයාගේ මානය සිඳෙනවා. පහළ කුලෙන් ආවත් එයාගේ බය තැති ගැනීම සිදෙනවා. ඔක්කොම ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ. ධර්ම විනය හැසිරෙන්න හරි පහසුයි. ධර්ම විනය හිත්තලවා වාසය කරන්න හරි පහසුයි. එතකොට ඔන්න ඔය විදිහට මේ කාරණාව, හතරවෙනි කාරණාව බුදුරජාණන් වහන්සේ වදාළේ, පහාරාදෙනි යම් හේකින් මේ වර්ණයෝ සතරක් ඇද්ද, එනම් ශාස්ත්‍රීය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්ධ යන මේ වර්ණයෝ හතර ඇද්ද, ඔව්හු තථාගත ධර්ම විනෙහි අනගාരിക ශාසනයෙහි ගිහිගෙයින් නික්ම පැවිදි වෙද්ද පැරණි නම් ගොත් අත්හැර ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයෝ යන නාමයට යද්ද. පහාරාදෙනි මේ ධර්ම විනය ඇති සිව්වැනි ආශ්චර්ය අద్භූත කාරණාව කියනවා. ඇත්තටම මේ ධර්ම විනය තියෙන ආශ්චර්ය අద్භූත කාරණාවක්. එතකොට මේ හතරවෙනි ආශ්චර්ය අద్භූත කාරණාව කියනවා, මෙය දැක දැක භික්ෂූන් වහන්සේලා ධර්ම විනයේ සිත් අලවාගෙන වාසය කරනවා කියනවා. එතකොට ওই විදිහට ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පහාරාදෙනි යම්සේ ලෝකෙහි යම්බඳු කුඩා මහත් ගංගාවෝ මහා සමුද්‍රයට පිවිසෙද්ද, අහසින් යම් වැසි ධාරාවෝ වැටෙද්ද, එයින් මහා සමුද්‍රයේ අඩු බවක් හෝ පිරුණු බවක් හෝ නොපෙනෙයි කියනවා. දැන් අර සාගරයේ තියෙන ආශ්චර්ය කාරණාවක් තමයි, කොච්චර මහා ගංගාවලින්, කුඩා ගංගාවලින් වතුර ආවත්, වැහි කොච්චර ධාරානිපාත වැහි වර්ෂා ඇදහැළුණත් සාගර ජලයේ අඩුවක් හෝ වැඩියක් දකින්ට නැහැ කියනවා. අන්න ඒ වගේ එසෙයින්ම පහාරාදෙනි බොහෝ භික්ෂූහු අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවී යති. භික්ෂූන් වහන්සේලා ශාසනයට ඇවිල්ලා අරහත්ත්වයට පත් වෙලා අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනුවම් පානවා. එහෙම පිරිනුවම් පෑවද බුදුරජාණන් වහන්සේ වදාලා නිර්වාණ ධාතුහි අඩු බවක් හෝ වැඩි බවක් නැහැ කියනවා. නිවන කියන එකේ අඩුවක් හෝ වැඩියක් නැහැ කියනවා. කවුරු වුණත් ඇවිල්ලා බුද්ධ ශාසනයේ ධර්මයේ හැසිරීලා ඒ දහම්මග ප්‍රගුණ කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩලා නිවන අවබෝධ කරන්න පුළුවන්. දැන් අපි ගත්තොත් නිවන කියන්නේ දැල් වෙන පහනක් න. කෙනෙක් ඇවිල්ලා ඒ පහනෙන් තවත් පහනක් දැල්ව ගන්නවා.
ඊට පස්සේ තව කෙනෙක් ඇවිල්ලා අර පහනින්ම තවත් පහනක් දැල්ව ගන්නවා. කොච්චර ඒ පහනින් පහන් දැල්වා ගත්තත් අර පළවෙනි පහන නිවෙනවද? පහනේ අඩුවක් තියනවද? ඒ පහනේ අඩුවක් හෝ වැඩියක් වෙන්නේ නැහැ. ඒ පහනේ වැටිත් තෙලුත් ඒ විදිහට තියෙනවනම් ඒ පහනේ දැල්ල ඒ විදිහටම දැල්වෙනවා. අන්න ඒ වගේ තමයි නිර්වාණ ධාතුව. නිවන සාක්ෂාත් කරන ධර්මය. ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගය. ඒ නිවන සාක්ෂාත් කරන ක්‍රමවේදය ඒ විදිහමයි. දැන් අපි ගත්තොත් කෙනෙක් ඇවිල්ලා ආර්ය මේ සත්ත බොජ්ජංග වඩලා ධර්මය අවබෝධ කරනවා. එහෙම වුණා කියලා සත්ත බොජ්ජංග වල අඩුවක් වෙනවද? එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ කෙනෙක් ඇවිල්ලා පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් වඩලා අවබෝධ කරනවා. ඒකේ අඩුවක් වෙනවද? නැහැ. ඒ නිර්වාණ ධාතුවේ විදියමයි. බලන්න කොච්චර ආශ්චර්යවත් ධර්ම විනයක්ද. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පහාරාදේනි ඔන්න ඔය විදිහට යම් හේකින් බොහෝ භික්ෂූහු අනුපාදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් පිරිනිවන් පෑවද ඒ හේතුවෙන් නිර්වාණ ධාතුවේ අඩුවක් නොවේ කියනවා. නිර්වාණ ධාතුවේ අඩුවක් හෝ වැඩියක් පිරෙන බවක් නොපෙනෙයි කියනවා. පහාරාදෙනි මේ ධර්ම විනයෙහි පස්වෙනි ආශ්චර්ය අద్භූත කාරණාව කියනවා. එතකොට මෙන්න මේ පස්වෙනි ආශ්චර්ය අద్භූත කාරණාව දැක දැක භික්ෂූහු ධර්ම විනයේ සිත්තලවා වාසය කරනවා කියනවා. එතකොට ඇත්තටම මේ ධර්ම විනය කියන්නේ ඉතාම ආශ්චර්ය අద్භූත දෙයක්. එතකොට මේ ආශ්චර්ය අద్භූත කාරණාව දැක දැක ධර්ම විනයේ සිත්තලවා වාසය කරනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පහාරාදේනි යම්සේ මහා සමුද්‍රයේ එකම රස වූ ලුණු රසයෙන් යුක්ත වෙයිද එසේයින්ම පහාරාදෙනි මේ ධර්ම විනයත් එකම රස වූ විමුක්ති රසයෙන් යුක්තයි කියනවා. මේ ධර්ම විනයට කවුරු හරි ඇවිල්ලා අරහත්ත්වයට පත් වෙනවද? ධර්මයේ කවුරු හරි හැසිරෙනවද? මොන විදිහෙන් හැසිරුණත් එයා සාක්ෂාත් කරන විමුක්තිය එකම රසයෙන් යුක්තයි. අපි ගත්තොත් කෙනෙක් පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් වඩනවා. රූප අනිත්‍යයි, දුකයි, අස්ථිරයි, මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි කියලා වඩනවා. එහෙම පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් වඩලා එයා අරහත්ත්වය සාක්ෂාත් කරනවා. ඒ අරහත් ඵලයත් කෙනෙක් ආයතන අනිත්‍ය වශයෙන් වඩනවා. ඇස අනිත්‍යයි. අනිත්‍ය ඇස මම නොවේයි, මගේ නොවේයි, මගේ ආත්මය නොවේයි. කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි. ওই විදිහට ආයතන අනිත්‍ය වශයෙන් වඩනවා. ආයතන අනිත්‍ය වශයෙන් වඩලා අරහත් ඵලයේ සාක්ෂාත් කරනවා. ඒ සාක්ෂාත් කරන අරහත් ඵලයත් අර පංච උපාදානස්කන්ධය වඩලා සාක්ෂාත් කරන අරහත් ඵලයත් දෙකම එකම විමුක්ති රසය. කෙනෙක් අසුභය වඩනවා, කෙනෙක් ආනාපාන සතිය වඩනවා, කෙනෙක් නවසීවතිකේ වඩනවා, කෙනෙක් බුද්ධානුස්සතිය වඩනවා. මේ මොන නිමිත්ත මුල් කරගෙන හෝ ධර්මයේ කුසලයේ වඩා ඒ ආර්ය ශ්‍රාංගික මාර්ගය ප්‍රගුණ කරනවද? සත්ත බොජ්ජංග වැඩෙනවද? පංච බල පංච ඉන්ද්‍රිය වැඩෙනවද? බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. ඒ සෑම කෙනාම නිර්වාණ ධාතුව අවබෝධ කරනවා. ඒ අවබෝධ විමුක්ති ඵලය සාක්ෂාත් කරනවා. ඒ සාක්ෂාත් කරන විමුක්ති ඵලය එකම රසයෙන් යුක්තයි කියනවා. බලන්න එතකොට මේ බුද්ධ ශාසනයේ තියෙන ආශ්චර්යවත් අద్භූත කාරණාවක් කියනවා. කවුරු කොහොම අවබෝධ කළත් විමුක්ති රසය එකයි කියනවා. අර මුහුදේ කොහෙන් වතුර ගත්තත් එකම ලුණු රසයෙන් යුක්තයි වගේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාදෙනි මේ ධර්ම විනයෙහි තියෙන 6 වෙනි ආශ්චර්ය අద్භූත කාරණාව. මේ ආශ්චර්ය අద్භූත කාරණාව දැකලා භික්ෂූන් වහන්සේලා ධර්ම විනයෙහි සිත්තලවා වාසය කරනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පහාරාදෙනි යම්සේ මහා සමුද්‍රයෙහි බොහෝ රුවන් නොඑක් රුවන් නැත්තේද එහිලා මේ මුතු මැණික් වෛරෝඩි හග්ගෙඩි සිලා පබළු රිදී රන් පద్මරාග මසාරගල් මේ වගේ නොඑක් රුවන් තියෙනවද? ඒ වගේම මේ බුද්ධ ශාසනයේ තියෙනවා කියනවා මහානීය වස්තු. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ සතර සතිපට්ඨාන, සතර සම්‍යක්ප්‍රදාන වීර්ය, සතර ඉර්ධිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ මහානීය වස්තු බුද්ධ ශාසනයේ තියෙනවා කියනවා. බුද්ධ ශාසනයේ තියෙන මහානීය වස්තු පංච බල, පංච ඉන්ද්‍රිය, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය, සතර සම්‍යක්ප්‍රදාන වීර්ය,
මේවා බුද්ධ ශාසනයක් තුල ලබා ගන්න තියෙන මහානීය වස්තු, වටිනා වස්තු කියනවා. එතකොට අන්නේ මහානීය වස්තු ඇද්ද මේක බුද්ධ ශාසනය, මේ ධර්ම විනයේ තියෙන ආශ්චර්ය අద్భుත කාරණයක් කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පහාරාදීනි යම් හේකින් මේ ධර්ම විනයෙහි බොහෝ රුවන්, බොහෝ නොයෙක් රුවන් නැත්තේද එහිලා මේ රත්නය ඔය කියනවා. ඒ තමයි සතර සතිපට්ඨානෙ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. මෙන්න මේ සතර සතිපට්ඨානෙ. ඊළඟට සතර ඉරිදිපාද, ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන ඉරිදිපාද. ඊට පස්සේ පංච ඉන්ද්‍රිය, ශ්‍රද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය කියන පංච ඉන්ද්‍රිය. ඊට පස්සේ ශ්‍රද්ධා, විරිය, සති, සමාධි කියන පංච බල. ඊට පස්සේ සප්ත බොජ්ජංග, සති සම්බොජ්ජංගේ, ධම්මවිචේ සම්බොජ්ජංගේ, විරිය, ප්‍රීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන මේ සප්ත බොජ්ජංග. ඊළඟට ආර්ය අෂ්ටාංගික මාර්ගය ආදී මේ මහානීය වස්තු, මහානීය ධර්මයන්, මහානීය රත්නයන් බුද්ධ ශාසනයේ ධර්ම විනය තුල තියෙනවා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්ම විනයේ තියෙන සත්වෙනි ආශ්චර්ය අద్భుත කාරණාව කියනවා. එතකොට මෙන්න මේ හත්වෙනි ආශ්චර්ය අద్భుත කාරණාව දැකලා භික්ෂුන් වහන්සේලා ධර්ම විනයේ හිත් අලවාගෙන වාසය කරනවා කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා පහාරාදීනි යම්සේ මහා සමුද්‍රය සුවිශාල සතුන්ට නිවාසය වෙයිද එහිලා මේ සත්වයෝ එනම් තිමිය, තිමිංගල, තිමිරපිංගිල, අසුරයෝ, 나ගයෝ, ගාන්ධර්වයෝ, ඊට පස්සේ යොදුන් 100 ගණන්, යොදුන් 200 ගණන්, 300 ගණන්, 400 ගණන්, 500 ගණන් ශරීර තියෙන විශාල සත්වයෝ ඇද්ද. ඒ විදිහටම බුද්ධ ශාසනෙත් ඉන්නවා කියනවා මහා සත්වයෝ, මහා උත්තමයෝ ඉන්නවා කියනවා. ඒ තමයි සෝවාන් ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් උත්තමයෝ. සෝවාන් ඵලය සාක්ෂාත් කරපු උත්තමයෝ. සකදාගාමි ඵලය සාක්ෂාත් කිරීමට පිළිපන් උත්තමයෝ. සකදාගාමි ඵලය සාක්ෂාත් කරපු උත්තමයෝ. අනාගාමි ඵලයට පිළිපන් උත්තමයෝ. අනාගාමි ඵලය සාක්ෂාත් කරපු උත්තමයෝ. ඒ වගේම අරහත්ත්වයේ පිණිස පිළිපන් පුද්ගලයෝ. අරහත්ත්වයේ සාක්ෂාත් කරපු තුමන් වහන්සේලා. එතකොට මේ බුද්ධ ශාසනයේ ඉන්න මහා උත්තම මේ ආත්ම භාව තියෙන ධර්ම විනය සුවිශාල සත්වයන්ට වාසස්ථානයක් කියනවා. එතකොට මේ බුද්ධ ශාසනයේ ඉන්න ශ්‍රේෂ්ඨ උත්තමයන් වහන්සේලා කියනවා. මේ අෂ්ටාර්ය පුද්ගල උතුම්. එතකොට මේ බුද්ධ ශාසනයේ මේ අයට බුද්ධ ශාසනයේ වාසස්ථානයක් කියනවා. ඒ කියන්නේ බුද්ධ ශාසනයෙන් බැහැරට යන්නේ. ඒ කාන්තයෙන් බුද්ධ ශාසනය තුළම ඉන්නේ. ඒ උත්තමයන් වහන්සේලා. එතකොට ඒ උත්තමයන් වහන්සේලා මහා ගුණධර පුතුමන් වහන්සේලා. නිකෙලස් ගුණධර පුතුමන් වහන්සේලා. ඒ කාන්තයෙන් නිවන සාක්ෂාත් කිරීමට පිළිපන් උත්තමයන් වහන්සේලා. ඒ නිකෙලස් උතුමන් වහන්සේලා මේ බුද්ධ ශාසනයේ මේ ධර්ම විනය තුල වැඩ හිටියා. එතකොට මේ ධර්ම විනය තුලේ නිකෙලස් උතුමන් වහන්සේලා ශ්‍රේෂ්ඨ උතුමන් වහන්සේලා වැඩ හිටියා. ඒක මේ බුද්ධ ශාසනයේ ධර්ම විනයේ පවතින ආශ්චර්ය අద్భుත කාරණය. වෙන කිසිම ශාසනයක වෙන කිසිම ධර්ම විනයක නැති වෙන කිසිම ධර්ම විනයක හොයන්නවත් නැති උතුමන් වහන්සේලා තමයි සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මගඵල සාක්ෂාත් කරපු උතුමන් වහන්සේලා. මේ බුද්ධ ශාසනයේ විතරයි පින්වත් මේ උතුමන් වහන්සේලා වැඩ ඉන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ඔන්න ඔය විදිහට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් ඒ වගේ මේ ඵලයන්ගේ හික්මෙන වශයෙන් මහා සත්වයෝ සිටිද්ද පහාරාදීනි මේ ධර්ම විනයෙහි ඇති 8 වෙනි ආශ්චර්ය අద్భుත කාරණාව කියනවා. ඔන්න ඔය 8 වෙනි ආශ්චර්ය අద్భుත කාරණාව දැකලා ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයේ සිත්තලවා වාසය කරනවා කියනවා. එතකොට බලන්න ඔන්න ඔය කාරණා 8 දැකලා තමයි කියනවා ශ්‍රාවකෙක් බුද්ධ ශාසනයේ සිත්තලවා වාසය කරන්නේ. අර මහා සාගරයේ කාරණා 8 මුල් කරගෙනම බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය ගැන ධර්ම විනය සිත්තලවා වාසය කිරීම ගැන දේශනා කළා. බලන්න හරීම අසිරිමත් ශාසනය. ඉතින් පින්නන්නේ සතුටටපත් වෙන්න අපිටත් ඒ ආශ්චර්යවත් වූ අద్భుතවත් වූ ධර්ම විනය අපේ ජීවිතයට මුණ ගැහුණා. දුර්ලභව කෙනෙකුගේ ජීවිතයට ලැබෙන ධර්ම විනය ඒ අසිරිමත් ශාසනය අපිට මුණ ගැහුණා.
ඉතින් පින්වත්නි මේ බුද්ධ ශාසනය ගැන ඒ ධර්ම විනය ගැන හොඳට සතුටටපත් වෙලා අපිටත් ඒ ධර්ම විනය පුරුදු කරගෙන ඒ ධර්මයේ ප්‍රතිඵල ලබාගෙන මේ ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව. අද දින ධම්ම පූජා සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ 2021 පෙබරවාරි මාස 10 වන දිනට 7 වෙනි උපන්දිනයේ යෙදෙන විහඟ ශශීකිරණ පුතණුවන්ට සහ ජනවාරි මාස 4 වන දිනට 5 වෙනි උපන්දිනයේ යෙදුන තරණී ශාක්‍යා සඳමිනී දියණියට සෙත් පැතීමේ අදහසින් පින්වත් ඩී.ජී. ජානක සිසිර කුමාර මහත්මයා සහ හර්ෂණී අනුසිකා ලියනගේ මහත්මිය ඇතුළු සියලු දෙනා විසින් ඉතින් මේ විදිහට ධර්ම දානමය වශයෙන් තමන්ගේ ජීවිතයට රැස් කරගත්තා වූ මේ මහත්ඵල මහානිසංස වූ පුණ්‍ය ධර්මයන් අපි පළමුවෙන් සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. සක්දෙවිඳුන් සතරවරම් දෙවිවරු සෙන්පති දෙවිවරු ප්‍රදාන සදෙව්ලෝ වාසී සියලුම දෙවියෝ මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය යසීසුරින් වැඩෙත්වා. සේක බල ධර්මයන්ගින් වැඩෙත්වා. ඒ පින්වත් උපන්දිනයේ සමරන විහඟ ශශීකරණ පුතණුවන්ට තාරණී ශාක්‍යා සඳමිනී දියණිය ඇතුළු ඒ දූ දරුවන් ඇතුළු සියලු දෙනාට දෙවියන්ගේ ධාර්මික රැකවරණේ උපකාරය ආරක්ෂාව ආශිර්වාදයේ නුවඩුව සලසා දෙත්වා. සියලුම දෙවියෝද මේ ගෞතම බුද්ධ ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා. ඒ වගේම රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් අද දින ධම්ම පූජා සදහම් දේශනාවේ විකාශන දායකත්වයේ දරු පින්වත් ඩී.ජී. ජානක සිසිර කුමාර මහත්මයා නමින් හර්ෂණී අනුසිකා ලියනගේ මහත්මිය නමින් පවුලේ සියලු දෙනා නමින් දායකත්වයේ සඳහා නන් අයුරින් උදව් උපකාර කළ සියලු දෙනා නමින් මිය පරලොව ගිය අනන්ත සසර පුරා මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මිය පරලොව ගිය ලියනගේ රත්නසිරි පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ සියලු ඥාතීන් හිත මිත්‍රාදීන් මේ පුණ්‍යානුභාව බලයෙන් පරලොව ජීවිතය සැපවත් වෙත්වා. සුවපත් වෙත්වා. සුගති සම්පත්තිය ලබත්වා. වහ වහා සංසාර දුකින් අත් මිදෙත්වා. ඒ වගේම රැස් කරගත්තා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අපට මේ දහම් මඟ විවර කර දුන් අපගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ගුරු දේවයන් වහන්සේ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි සම්පත්තිය ලබත්වා. ඒ වගේම මහමෙවුනා වාසී රටලෝක වාසී සියලුම පින්වත් ස්වාමින් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් අනගාരിക උපාසික උපාසිකාවන්ටත් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසෙත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා. ඒ වගේම රැස් කරගන්නට යෙදුණු සියලුම පුණ්‍ය ධර්මයන් 2021 පෙබරවාරි මාස 10 වන දිනට 7 වන උපන්දිනයේ යෙදෙන විහඟ ශශීකිරණ පුතණුවන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ජනවාරි මාස 4 වන දිනට 5 වන උපන්දිනයේ යෙදුන තරණී ශාක්‍යා සඳමිනී දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ පින්වත් දුව සහ පුතණුවන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි සම්පත්තිය ලබත්වා. කරන කියන ඉදිරි අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථකත්වයට පත් වෙත්වා. ඒ පින්වත් දූ දරුවන්ට කල්යාණ මිත්‍ර ඇසුර ලැබමින් පින්දහම් රැස් කරගෙන, ගුණදහම් දියුණු කරගෙන ගෞතම බුද්ධ ශාසනයේ සැබෑම ශ්‍රාවක දරුවන් වන්න වාසනාව සැලසෙත්වා. ඒ වගේම රැස් කරගන්නට යෙදුණු සියලු පුණ්‍ය ධර්මයන් සුජීවත්ව සිටින දෙපාර්ශවයේම ආදරණීය දෙමව්පියන්ට අනුමෝදන් වෙත්වා. ඒ පින්නතුන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දිගාසිරි සම්පත්තිය ලබත්වා. සුවසේ පින්දහම් රැස් කරගෙන, ගුණදහම් දියුණු කරගෙන සුගති සම්පත්තිය සලසා ගනිත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුල මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරත්වා. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දින ධම්ම පූජා සදහම් දේශනාවේ විකාශන දායකත්වයේ දරු පින්වත් ඩී.ජී. ජානක සිසිර කුමාර මහත්මයාට, හර්ෂණී අනුසිකා ලියනගේ මහත්මියට,
පවුලේ සුජීවත්ව සිටින දෙමව්පිය ගුරුවර ඥාති හිත මිත්‍රාදී සෑම සියලු දෙනාටම අනුමෝදන් වෙත්වා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයේ සියලු දෙනාට, අද දින ධම්ම පූජා සදහම් දේශනා ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටම මේ පින් අනුමෝදන් වෙත්වා. ඔබ සෑම සියලු දෙනාගේම සුජීවත්ව සිටින දෙමව්පිය ගුරුවර ඥාති හිත මිත්‍රාදී සියලු දෙනාටද මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු දෙනාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, චිරජීවනයේ ලබත්වා. කායික මානසික සැප සැහැල්ලුව ලබත්වා. සුවසේ පින්දහම් රැස් කරගෙන, ගුණදහම් දියුණු කරගෙන, සත්පුරුෂ ඇසුර ලබමින්, ප්‍රඥාව දියුණු කරගෙන, ගෞතම බුද්ධ ශාසනය තුලම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ දුර්ලභ වාසනාව උදා වෙත්වා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.